right ඉස්සරහ න්‍යාය පාඩමේ ප්‍රශ්න අංක 29 පිටු අංක 25 ප්‍රශ්නේ තියෙනවා මෙහෙම 20යි 20 6යි 1 දින ආරම්භ කරන ලද අනුශිකාගේ ව්‍යාපාරයේ ජුනි මාසය තුල සිදු වූ ගනුදෙනු පහත දී ඇත 6යි 1 ප්‍රාග්ධන ලෙස මුදලින් 1 මිලියන 500,000ක් සහ මිලියන 2ක මෝටර රථය සහ රුපියල් මිලියන 1 යන්ත්‍රයක් ආයෝජනය කර ව්‍යාපාරය ආරම්භ කිරීම එහෙම තොරතුරු දීලා තියෙනවා. පස්සේ 6 වෙනි මාසේ ජුනි මාසේ සිදුවුණු ගනුදෙනුත් අපිට දීලා කලින් වගේම අපෙන් ඉල්ලන්නේ මේවා ලෙජර් ගිණුම් වල ලියලා බැලන්ස් කරලා ශේෂ පරීක්ෂමක් හදන්න කියලා තමයි. මට ඔයගොල්ලෝ අතරින් ශේෂ පරීක්ෂම හදලා තුලණය වුණු අය ඉන්නවනම් හරියට බැලන්ස් වුණු අය ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්න. හරි නැවතත් අලුතෙන් සම්බන්ධ වෙන අයට කියන්නේ අලුතෙන් කියන්නේ පරක් වෙලා සම්බන්ධ වෙන අයට පිටු අංක 25 අභ්‍යාස අංක 29 තමයි අපි මේ හදන්න පටන් ගන්න හදන්නේ. මීට අමතරව මේකෙන් පොඩි ප්‍රශ්න පත්‍රයකුත් ඇති ඔයගොල්ලන්ට දීලා ඒකත් අපි වෙනමම සාකච්ඡා කරනවා මේ ටික අවසන් වෙලා. right අවශ්‍ය ගිණුම් මම ඊළඟට තව රූල් කරගන්නම්. දැනට මේ ටිකෙන් යමු. 20යි 6යි 1 දින ආරම්භ කරලා තියෙන අනුශිකා ව්‍යාපාරය. එයා 6යි 1 ප්‍රාග්ධන ලෙස මුදලින් 1500ක් දානවා. අපි රුපියල් 10 වලින් අභ්‍යාසය හදන්නේ. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. මුදල් ගිණුමක් විවෘත වෙනවා 6යි 1 දිනේ ලියන්න ඕන විස්තරය ප්‍රාග්ධනය මම සංගල පිටු එහෙම ලියන්න යන්නේ නැහැ දැන් වටිනාකම 1500යි මුදල් වත්කම වැඩි වුණා හර කරා දැන් වැඩි විස්තර ඕනෙත් නැහැ දෙක අනිත් පැත්තට ප්‍රාග්ධනය හිමිකම ඉහළ යනවා ප්‍රාග්ධන ගිණුම දැන් 6යි 1 මුදල් ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම වටිනාකම 1500ක් ලියනවා. මට මේක ලියලා සම්පූර්ණ බැලන්ස් වුණු අය මෙසේජ් කරලා තියෙන එක්කෙනයි නේද? අභ්‍යාසය සම්පූර්ණයෙන්ම හදලා බැලන්ස් වෙලා තියෙන්නේ බලමු. ඔව් ලකිනි තමයි හදලා ගන්න බැලන්ස් කරලා තියෙන. තව ඉන්නවනේ මට මෙසේජ් කරන්න. සම්පූර්ණ අභ්‍යාසය හැදුවා. ශේෂ පිරික්සුමත් හැදුවා බැලන්ස් වුණා. එහෙමයි ඉන්නවනේ මට මෙසේජ් කරා. අනිත් අය හරි දාගන්න ලියලා නැති අය ඉන්නවනම් තව ඉන්නව නේද? පාරමී සුරංගනා හරි ලෝචනා හරි තව කණ්ඩායමක් ඉන්නවා. තව 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝගේ නම් ටිකක් කියමු. සෙවුමි බැලන්ස්. සෙවුමි බැලන්ස් කියන්නේ ගාන බැලන්ස් නේද? ලෝචනා බැලන්ස්, පාරමී සුරංගනා බැලන්ස්, අමාෂා බැලන්ස්. දැන් මේ වෙනකොට මට යම් හඳුනා ගැනීමක් කරන්න පුළුවන් ඕගොල්ලෝගේ අතරින් වැඩ ටික කරන්න කවුද වැඩේ එන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේකට බහැලා තියෙන්නේ කවුද කියලා. right ඔන්න එහෙනම් 1500ක් ප්‍රාග්ධනය දැම්ම. දෙක 2000ක මෝටර රථයක් දානවා. අයිතිකාරයාගේ ගෙදර තියෙන මෝටර රථය මේව හරි ලේසි ළමයි. මෝටර රථ ගිණුම. මෝටර රථ ගිණුම. ඒතර ව්‍යාපාරයට එනවා මෝටර රථයක් 6යි 1 දිනම. අයිතිකරු තමයි ගෙනල්ලා දාන්නේ. ඒ නිසා මෝටර රථ ගිණුම හර 2000යි එදිනම ප්‍රාග්ධන ගිණුමට බැර වෙනවා මෝටර රථ කියලා 2000. මේවා හදලා වේගි හදාගෙන පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරගන්න. ඊට පස්සේ 1000ක යන්ත්‍රයකුත් ගෙනල්ලා දාලා. එහෙනම් ව්‍යාපාරයට තව වත්කමක් එනවා. යන්ත්‍ර. ඒ දිනෙම යන්ත්‍ර ගිණුම. 6යි 1 විස්තරය ප්‍රාග්ධනය අයිතිකරු ගෙනල්ලා දැම්මේ 1000ක යන්ත්‍රයක්. දැන් ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා යන්ත්‍ර කියලා 1000ක්. දිනේ නැවත නැවත නොලිව්වට කමක් නැහැ. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි සම්පූර්ණ ගනුදෙනුව ගත්තොත් මුදල් වත්කම, මෝටර රථ වත්කම සහ යන්ත්‍ර වත්කම වැඩි වුණා. සහ හිමිකම ඉහළ ගියා. වටිනාකම තේරෙනවනේ. ඔන්න 6යි 1 ගනුදෙනුව. අපේම 6යි 3 අත්පිට ගැනුම් 400යි. ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. එහෙනම් මුදල් ගිණුම බැර. ගැනුම් 400යි. ලෙජර් එකේ ගිණුමක් විවෘත වෙනවා ගැනුම් කියලා
6.3 මුදල් නමින් 400යි. ගැනුම් ගිණුම හර 400යි. මුදල් ගිණුම බැර 400යි. අපි ඉන්නේ අභ්‍යාස අංක 29 පිටු අංක 25. right. පාරමීට නිබන්ධනයේ තියන්න බැරුණා ඊයේ සහ පෙරේදා දෙකමම ටිකක් කාර්ය බහුලයි. ආ පෙරේදා තමයි මට මෙසේජ් එක දැම්මේ නේද? ඊයේ මම තියන්න උත්සාහ කරා බැරුණා. අද තමයි උදේ තිබ්බේ. right. ඔයාලට එතකන් PDF එකකින් වැඩ ටික කරගෙන යන්න නැති කියලා මං හිතනවා. නිබන්ධනය ගත්තද පාරමී? ඒ අතරේ මම ලියන්නම් 6 යට අත්පිට විකුණුම් 600යි. 6 යට මුදල් ගිණුම හර විකුණුම් කියලා 600යි. විකුණුම් කියන ආදායම වැඩි වෙනවා. විකුණුම් ගිණුම බැර මුදල් කියලා 600යි. මුදල් ගිණුම හර 600යි. විකුණුම් ගිණුම බැර 600යි. ණයට විකුණුම් 400යි. දැන් මුදල් ලැබෙන්නේ නැහැ. ණය ගැතියෝ කියලා වත්කමක් ඇති වෙනවා. අන්න අවබෝධ කරගන්න. ණයට බහඬ විකිණීම දිස්සරහන් ගොඩක් අය පටලවා ගන්නවා. ණයට බහඬ විකුණුවහම ණය ගැතියෝ කියලා වත්කමක් ඇති වෙනවා සහ විකුණුම් ආදායමක් ඇති වෙනවා. ඒක අත්පිට විකුණුම් එක සම්බන්ධ කරගන්න. ලාච්චුට සල්ලි එන්නේ නැහැ බඩු විකුණලා. එතකොට මුදල් වෙනුවට ඇති වෙන වත්කම ණය ගැතියෝ. ණය ගැති කිරුම හර කරමු. 6.5 නා 6යි අපිට එකක් අතහැරුණාද? 6.3ට පස්සේ පුතේ එකක් මම අතහැරලා තියෙනවා. මම නැවත බලන් ඉන්නම්. 6.1 ගනුදෙනුව හරි 6.3 ගනුදෙනුව හරි අත්පිට ගැනුම් 6.5 ණයට ගැනුම් මග හැරලා තියෙනවා. මම ඒක ගන්නම් ඊළඟට 6.5 ගනුදෙනුව ඊළඟට ලියන්නම්. ඊට 6.8 මම ලියලා තියෙනවා අත්පිට විකුණුම් 600 6.10 ණයට විකුණුම් 400. මම ඒක ලියලා ඉන්නම් අතනට. 6.10 ණයට විකුණුවාම ණය ගැති ගිණුම හර වෙනවා. ණය ගැති වනමින් වත්කමක් ඇති වෙනවා. 400යි. විකුණුම් කියලා ආදායමක් ඇති වෙනවා. දැන් මේවත් එක්ක සම්බන්ධ කරලා ඉගෙන ගන්න. ණයට විකුණුවත් ආදායමක් තමයි ඒක. විකුණුම් ගිණුම බැර. මුදල් වත්කමම වැඩි විය යුතු නැහැ. වෙනත් වත්කමක් වැඩි වීම තුල ආදායම් ඇති වෙන්න පුළුවන්. right දැන් අතරුණු ගනුදෙනුවට යන් 6.5 ණයට ගැනුම් 200යි. 6.5 ණයට ගැනුම් කරාම ඇති වෙන්නේ ණය හිමියෝ. නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ. ණයට ගෙනල්ලා තියෙනවා 200ක භාණ්ඩ. එහෙනම් ගැනුම් ගිණුම හර. ඒ වියදම ඇති වෙනවා. ණය හිමි ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. ණය හිමියෝ කියලා වගකීමක් ඇති වෙනවා. ඒකත් හඳුනා ගන්න. අත්පිට ගත්තාම ගැනුම් හර මුදල් බැර. ණයට ගත්තාම ගැනුම් හර මුදල් බැර උන්නේ නැහැ. ණය හිමි කියන වගකීම බැර. ණය හිමියන්ට ගෙවන්න තියෙනවා. right 6.5 නේ ගනුදෙනුව අතහැරන කෙනෙක් ලිව්වේ නම් 6.10න් පස්සේ යමු. 6.13 ලී බඩු මිලට ගැනීම. 6.13 ලී බඩු මිලට ගන්නකොට මුදල් ගිණුම බැර 200යි. ලී බඩු කියලා වත්කමක් ඇති වෙනවා. ඒක ගැනුම් ගිණුමේ ලියන්නේ නැති බව ඔයගොල්ලෝ දන්නවා. ගැනුම් ගිණුමේ ලියන්නේ විකිණීම සඳහා ගන්න භාණ්ඩ පිළිබඳව විතරයි. නැත්නම් තොග ගැනීම. ඒ තොග ගිණුම නෙවෙයි ගැනුම් කියලා ලියන්නේ. 6.13 මුදල් කියලන්න ලී බඩු වත්කම වැඩි වෙනවා 200කින් ලක්ෂ 2කින්. ලී බඩු ගිණුම හර වෙනවා මුදල් ගිණුම බැර වුණා. 6.15 යන්ත්‍ර ණයට ගැනීම. මම කැමතියි ඔයගොල්ලෝගේ දිස්රහන අහන්න කාගෙන් හරි. මෙසේජ් කරන්න කියන්න. 6.15 යන්ත්‍ර ණයට ගැනීම. කොහොමද ලියන්නේ අපි? යන්ත්‍ර ණයට ගත්තාම ව්‍යාපාරයට යන්ත්‍ර කියලා වත්කමක් ඇති වෙනවා. එහෙනම් මොන ගිණුම හරද මොන ගිණුම බැරද? යන්ත්‍ර ගිණුම හර 500යි යන්ත්‍ර සඳහා ගෙවිය යුතු ණය ගිණුම 500ක් බැර වෙනවා. ඔව් හරියටම හරි. මේක මේ ණය හිමි ගිණුමට පුතේ බැර කරන්න එපා. මේ ණය හිමි ගිණුම කියන්නේ ජංගම වගකීමක්. ව්‍යාපාරයට භාණ්ඩ ගෙනල්ලා ගෙවන්න තියෙනවා කෙටි කාලය තුල. ඒ ගිණුමට බැර කරන්න එපා.
right මම ලියන්නම් එක යන්ත්‍ර ගිණුම හර 6.15 යන්ත්‍ර ගිණුම හර යන්ත්‍ර සඳහා ණය ගිණුම යන්ත්‍ර සඳහා ගෙවිය යුතු ණය ගිණුම අපි කෙටියෙන් ලියමු යන්ත්‍ර සඳහා ගෙවිය යුතු ණය ගිණුම බැර 500 යන්ත්‍ර ගිණුම හර 500යි යන්ත්‍ර සඳහා ගෙවිය යුතු ණය ගිණුම බැර 500යි යන්ත්‍ර සඳහා ගෙවිය යුතු ණය අඳුර ගන්න හරියට මේක බොහෝ වෙලාවට දිගු කාලීන ජංගම නොවන වගකීමක් අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න කවුරු හරි යන්ත්‍ර මේ ණය හිමි ගිණුම ලියලා නම් වැරදි ඒක ලකුණු දෙන්නේ නැහැ සමීකරණයේ පාඩමේදී අපි ඒකට ලකුණු දුන්නෙත් නැහැ එහෙම ලියනවට right 6.18 ඔව් දිගු කාලීන ණය ගිණුම කිව්වොත් වැරදිද? ඔව් පුතේ දැන් මේකේ මෙහෙමයි අපිට කියලා නැහැ කාලය ගැන අපි එහෙම බෙදීමක් ගන්නවා අපි නිශ්චිතවම කිව්වොත් දිගු කාලීන ණය කියනකොට හරියට අර ජංගම නොවන වගකීම් වගේනේ දිගු කාලීන ණය ගණනාවක් තියෙන්න පුළුවන් යන්ත්‍රයක් ගෙනල්ලා වෙන්න පුළුවන් ලී බඩු ගෙනල්ලා මෝටර රථයක් ගෙනල්ලා එහෙම නැත්නම් වෙනත් දිගු කාලීන ණයක් අරගෙන නිසා ඒ තුල අපිට අදහස් කිහිපයක් වෙන නිසා වඩාම හොඳයි යන්ත්‍ර සඳහා ගෙවිය යුතු ණය ගිණුම හරි ඒක ඔයා කියන එක සර්වත්‍ර කුලකයක් නේ ඒ කියන්නේ ගොඩක එකතුවක් නේ නේ අපි මේකෙන් එකක් තමයි ගන්න මේක ඇතුලේ තියෙන හරියට මේ වගේ හිතුවොත් අර අපි කතා කරේ දැන් මේකේ විකුණු මොනවද මේ අපි ගත්තනේ ඒ වගේ උදාහරණ කීපයක් අපි පොදුවේ නිකන් මෙහෙම ගමුටිය පුළුල් ලෙස අපි ආදායම් ගිණුම කියලා බැර කරන්නේ නැහනේ කොමිස් ආදායම් ගිණුම පොලි ආදායම් ගිණුම මෙහෙම වෙන වෙනම බැර කරනවා වගේ මේකත් අර දිගු කාලීන ණය කොහම මේ ණය ඇතුලේ තියෙන අර ජංගම නොවන වගකීම් කිව්වා හා සමානව. ඉතින් ඒ නිසා වඩා හොඳයි නැවතත් මම කියන්නේ යන්ත්‍ර සඳහා ගෙවිය යුතු ණය. දැන් ඔබ මෝටර රථයක් ගත්තා නම් මෝටර සඳහා ගෙවිය යුතු ණය කියලා තව ගිණුමක් එනවා. ඒ දෙකම එකම ගිණුමේ දාන්නේ නැහැ. හරිද? ඒවා ගෙවන ආකාර වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වඩා සුදුසුයි එහෙම. අපි අර හිතනවා මේක දිගු කාලීන ණයක්. සාමාන්‍ය යන්ත්‍රයක් ගත්තාම අවුරුදු කිහිපයක් දෙයි ගෙවන්න. ඒක කෙටි කාලය තුල ගෙවුවත් එයා වෙනම ගිණුමක දානවා. මම ඒක ඩිෆරන්ස් එකක් තමයි පෙන්නුවේ ණය හිමියොත් එක්ක. පැහැදිලිද? ඔව් සර්. right. හොඳයි. එහෙම ප්‍රශ්න අහන එක තමයි හොඳම දේ. අද මම ගොඩාක් ස්ලෝ යන හැරිම ඉබි ගමනින් යනවා වැඩේ උනට කරමු. මට හිතුන්නේ නැහැ පන්තිය කට් කරන්න ඕගොල්ලෝ. ඉන්න ගණන නෙවෙයිනේ. මම හැමතිස්සෙම හිතන්නේ ඉන්න කෙනාට හරි මේ වැඩේ කරන්න ඕන කියලා. 6:15න් පස්සේ 6:18 ණය හිමියන්ට ගෙවීම 50යි. 6:18 ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. ගෙවන්නේ ණය හිමියන්ට. ඒ වගේන ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තමයි ඇත්තටම හරි වටින්නේ. දැන් මේවා ඇතුලේ තියෙනවා ප්‍රශ්න. ඔබට එන්න ඕන ප්‍රශ්න. අපි ඉස්සරහට බලමු. තව දැනට එනවනම් අහන්න. ණය හිමියන්ට ගෙවීම 50යි. ණය හිමි වගකීම අඩුවේ 50යි. මුදල් වත්කම අඩුවේ 50යි. ණය හිමි ගිණුම හර කරා මුදල් ගිණුම බැර කළා. ණය ගෙතියන්ගෙන් ලැබෙනවා 100ක්. සල්ලි ලැබෙනවනේ 6.20. ණය ගෙති 100ක් මුදල් ගිණුම හර. දැන් ණය ගෙති වත්කම අඩු වෙලා යනවා. ණය ගෙති ගිණුම බැර. ණය ගෙති ගිණුම බැර මුදල් ගිණුම හර. right ණය ගෙතියන්ගෙන් ලැබුණා 100යි. 6.23 රක්ෂණ ගාස්තු ගෙවීම 20යි. 6.23 රක්ෂණ ගාස්තු ගෙවනවා. විස්සයි. මුදල් වත්කම අඩුවේ. අන්න ලෙජර් එකේ ගිණුමක් විවෘත වෙනවා රක්ෂණ ගාස්තු කියලා. මට මෙතන ගිණුමක් මගහැරලා මම ඒක ලියලා යන්නම්. රක්ෂණ ගාස්තු ගිණුම. ඒ ගිණුමේ ලියන්න හර පැත්තේ දිනය 6.23 විස්තරය මුදල් වටිනාකම 20යි. 6.26 කොලී ආදායම් ලැබුණා 50යි. 6.26 කොලී ආදායම් 50ක් ලැබිලා මුදල් ගිණුම හර. ලෙජර් එකේ ගිණුමක් ඔයා හදලා ඇති කොලී ආදායම් ගිණුම 9.
කුලේ ආදායම් කියන්නේ ආදායමක් වැඩිවීම බැර ලියන්න 6.26 විස්තරය මුදල් වටිනාකම 50යි. කුලේ ආදායම් ගිණුමේ බැර පැත්ත ලිව්වා. 6.28 යන්ත්‍ර සඳහා ගත් ණයෙන් 100ක් ගෙවනවා. දැන් ඒක ණය හිමි ගෙවීමක් නෙවෙයි යන්ත්‍ර ගත්තන්නේ අපි ණයට. ඒකෙන් 100ක් ගෙවලා දානවා. ඒ ගිණුමට යන්න ඕන 6.28 මට දිගු කාලෙන් ණය කියලා ලිව්ව එකේ ලොකු වරදක් පේන්නේ නැහැ. නමුත් මම වඩාම සුදුසු දේ තමයි කියන්නේ. පැහැදිලිද? වෙන් කරලා ගත්තහම. මොකද අපි දැන් ණය හිමියෝ කීප දෙනෙක් වෙනුවෙන් තමයි මේ එක ගිණුමක් හදලා දෙන්නේ ණය හිමි ගිණුම. අපි 4 වෙනි පාඩමේදී කතා කරනවා පාලන ගිණුම් කියලා. ඉතින් එහෙමත් ගිණුම් තියෙනවා. මේකෙදී අපි එහෙම වෙනම දාමු. 6.28 යන්ත්‍ර සඳහා ගත් ණයෙන් 100ක් ගෙවීම. එහෙනම් යන්ත්‍ර සඳහා ගත් ණය ගිණුම 100යි මුදල් බැර යන්ත්‍ර සඳහා ගෙවිය යුතු ණය ගිණුම හර. මේ වගේ ඔයාලට ව්‍යාපාරවල වෙන්න පුළුවන් ගනුදෙනු හිතන්න. ඒ ඕනම ගනුදෙනුකට අපිට දිස්සරහන පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒ නිසා ඔයා හිතන ගනුදෙනුවට දිස්සරහනක් ඔයාලට හිතට එන්නේ නැත්නම් අන්න ඒ ගැන අහන්න පුළුවන්. 6 අනුශිකා කියන අයිතිකරු එයාගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ විදුලි බිල 5000ක් ගෙවනවා. අයිතිකරුගේ අතේ සල්ලි වලින් මේ ප්‍රාග්ධනයේ දුවා හා සමානයි. ව්‍යාපාරයේ විදුලි ගාස්තු කියලා වියදමක් ඇති වෙනවා. හැබැයි ලාච්චුවේ සල්ලි අඩු වෙන්නේ නැහැ. මොකද අයිතිකරු එයාගේ පෞද්ගලික මුදලින් ගෙවන්නේ. එහෙනම් අපි දන්නවා හිමිකම ඉහළ යනවා. ගිණුම් දෙකේ නම් තමයි මාරු කරන්නේ. විදුලි ගාස්තු 5000යි. විදුලි ගාස්තු නමින් වියදමක් ඇති වෙනවා. 6.30 ප්‍රාග්ධනය කියලා 5යි. right. ඔයගොල්ලෝ කලින් ඒ මෙසේජස් තියෙන්නේ. එහෙමනම් මේ ගිණුම් ඔක්කොම බැලන්ස් කරන්න යන්නේ නැහැ. මම මුදල් ගිණුම බැලන්ස් කරලා පෙන්නලා ශේෂ පිරික්සුම හදන්න යන්නම්. මතකයි නේද? පළවෙනි පියවර එක එල්ලේ ඉරි ගැසීම. මම නිකන් කියන්නේ එහෙම. එක එල්ලේ ඉරි දෙකක් ගහ ගන්න ඕනේ. මේක එක එල්ලේ විය යුතුයි. සමහරුන්ගේ උඩ යට එහෙම බෑ. වැඩි පැත්තේ එකතුව ගැනීම. 0යි 5යි 6 5 11 12 2 එකක් ඉතුරුයි. 2250යි. ඒ අනිත් පැත්තේ ලියා ගැනීම ඊළඟ පියවර වෙනස ගණනය කිරීම. වෙනස කීයක් ආවද හදපු ඕගොල්ලන්ට? 6 වෙනි මාසේ 30න්ද 31න්ද ඉවර වෙන්නේ. ඒකත් වැදගත් වෙනවා අපිට. 31ක් තියෙනවද ජුනි? ඔව් නේ. මම 31 කියලා දාන්නම්. ඔය හදාගන්න වැරද්දක් තිබ්බොත් ශේෂය පාගේ. මට උත්තර එන්නේ නැහැ අද. අද තමයි උත්තර ඕනම දවස. කීයද බැලන්ස් එක ආවේ ඔයගොල්ලෝගේ? 1480යි. 1480යි. හරි බදේ බලමු චෙක් කරලා. 0යි 5 2යි 7යි 8යි 15න් 5 එකක් ඉතුරුයි. 4 1යි 5 2යි 7 1යි 8යි 4යි 12න් 2 එකක් ඉතුරුයි. ඔව් 1480 හරි. ඊට පස්සේ 7 වෙනි මාසේ පළවෙනිදා ශේෂය ඉදිරියට ගෙන ආවා 1480. මෙතන ඔබට 6:30ද 31ද කියන එක වැරදුනා කියලා ලකුණු කපන්නේ නැහැ. නමුත් අපි නිවැරදි දේ හැමතිස්සෙම දශමයකින් පවා නිවැරදි දේ කරමු. 6 වෙනි මාසේ 30ද 31ද ඉවර වෙන්නේ කියලා බලලා කියන්න මට. right. අපි ඉහළින්ම ලියමු අනුශිකාගේ ව්‍යාපාරය 2020 ජුනි 30 දිනට මගේ මතකේ 6:30 වෙනි. අනුශිකාගේ ව්‍යාපාරය 20/20 6:30 දිනට
ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම. විස්තරය හර බැර රුපියල් 1000 කියලා මම උඩින්ම ලිව්වා. මේක ඇතුළේ ලියන්නත් පුළුවන් හර රුපියල් 1000 බැර රුපියල් 1000 කියලා ලියන්නත් පුළුවන්. රයිට් එහෙනම් මම ලියාගෙන යනවා මට උදව් කරන්න මේ මුදල් ගිණුම 1480යි. ප්‍රාග්ධන ගිණුමේ කීයක් එනවද ශේෂය? සර් ජූනි 30න් ඉවර වෙන්නේ. යුනි 30න් ඉවරයිනේ. හරි 6:30 දෙනට මෙතන 30 වෙනවා. දැක්කද? මේ පොඩි දේ වුණත් වටිනවා අපිට. රයිට් ප්‍රාග්ධන ගිණුම එකතුව මට කියන්න ශේෂය පාගේ ඊගේ ගෙනියන 2000යි 3000යි 4505ද? මෝටර රථ ගිණුම ව්‍යාපාරය දැනට මෝටර රථ තියෙනවා මේ මාසයේ මේ කාල සීමාව අග වෙද්දී 2000ක. යන්ත්‍ර 1500ක. ඒ ගිණුම බැලන්ස් කරන්න ඕන මම මේ කාලය යන නිසා බැලන්ස් කරන්නේ නැහැ දැන්. නිකමට පෙන්නුවොත් මේ මෝටර රථ ගිණුම බැලන්ස් කරලා ඔයගොල්ලොත් එක්ක අපි හැදුවානේ මේක ගිය සතියේ. බැලන්ස් තුලනය කිරීම ගැන ගැටලු තියෙන අය ඉන්නවනේ මැසේජ් කරන්න. මම තුලනය කරලා පෙන්නන්නම් ආයෙත්. මම හිතන්නේ ගැටලු ඇති කියලා. හර පැත්ත එකතුව ගත්තා. ඒක අනිත් පැත්තේ ලිව්වා. වෙනස බැලුවා. වෙනසත් ආයි 2000මයි. ඒතර 6:30 ශේෂය 15ට ගෙන ගියා. 7:1 ශේෂය ඉදිරියට ගෙනාවා. එහෙමනේ ලියන්නේ. ඒ විදිහට අනිකුත් ගිණුම බැලන්ස් කරන් යන්න. රයිට් අපිට හිතින් ගන්න පුළුවන් නිසා දාමු දැනට යන්ත්‍ර ගිණුම 1500 රක්ෂණ ගාස්තු 20යි. ඔයාගේ රක්ෂණ ගාස්තු ගිණුම මෙතන නොතිබෙන්න පුළුවන් කමක් නැහැ. පහළ තියෙනවනම් හරියට දාගන්න. එතන තැන ගැන ගැටලුවක් නැහැ. ගැනුම් ගිණුම 600යි. විකුණුම් ගිණුම 1000යි. ණය ගැති ගිණුමේ ශේෂය කීයද දැන්? වෙළඳ ලැබිය යුතුද? 300 නේ. ණය හිමි ගිණුමේ 250ක් ගියාම 150යි. ණය හිමි ගිණුමේ ණය හිමියන්ට ගෙවන්න තියෙන 150යි. ලී බඩු 200යි. ලී බඩු ගිණුමක් කලින් නැහැනේ 200යි. යන්ත්‍ර සඳහා ගෙවිය යුතු ණය දැන් තියෙන්නේ කීයද? බැලන්ස් කරලා බලන්න. දැන් එයත් මම නිකමට බැලන්ස් කරලා පෙන්නන්නම්. අමාරු නෑ. එක එල්ලේ ඉරි ගහන්න 400 නේ. වැඩි පැත්තේ එකතුව ගන්න 500යි. එය අනිත් පැත්තේ ලියන්න. දැන් බැර පැත්ත වැඩි. ඒක අනිත් පැත්තේ ලියුවා. දැන් වෙනස බලන්න. මෙතනට වෙනසක් එනවා 400. මේක තේරුම 6:30 වෙද්දී තවදුරටත් මේ යන්ත්‍ර සඳහා ගත් ණය ගෙවන්න තියෙනවා 400ක්. ඉතින් මෙතන ගෙනවා 7:1 ශේෂය ඊගේ 400යි කියලා. right. එහෙනම් අපි එකත් ලියමු ලී බඩු වලින් පස්සේ යන්ත්‍ර සඳහා ගෙවිය යුතු ණය 400. ඊට පස්සේ කුලී ආදායම් 50යි. විදුලි ගාස්තු 5යි. වියදමක්නේ හර. ඒවත් අඳුර ගන්න. වියදම් ගිණුම් වල හර ශේෂ තියෙන්නේ, ආදායම් ගිණුම් වල බැර ශේෂ තියෙන්නේ. මේ වත්කම් සහ වියදම් වල හර බව. කලාතුරකින් ඍණ ගිණුම් තියෙන බව අපි ඉගෙන ගත්තා. එහෙම આવොත් අපි බලමු දැනට ඒව නැහැ. right. කීයද පුතේ බැලන්ස් වෙන්නේ මේක? ශේෂ පිරික්සුම. 5යි. 8යි 2යි 10න් බිඳුව එකක් 6105ට 6105 මම චෙක් කරා නම් 4යි 1යි 5යි 5යි 10යි 16යි 3යි 19යි 2යි 21 එක දෙකක් ඉතුරුයි 2යි 3යි 3යි 6යි හරි බෙර පැත්තත් 5යි 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 10න් බිඳුව එකක් ඉතුරුයි 5යි 1යි 6යි 1යි 7යි 4යි 11න් එකක් ඉතුරුයි 4යි 5යි 1යි 6යි 6105ට අභ්‍යාසය බැලන්ස් වෙනවා right මට ඔයගොල්ලෝ අභ්‍යාසයේ අඩුපාඩු හදාගන්න මම තව මිනිත්තුවක් දෙන්නම් එහෙම ගැටලු තියෙනවා නම් මට කොකටත් මෙසේජස් දාන්න එතකොට මට පුළුවන් yes නැත්නම් okay කියලා මෙසේජ් එකක් දාන්න
ඒ කියන්නේ මම ගාන ඕකේ කියලා දන්නවා එතකොට. ඊළඟ එකට එන්න. මේකෙන් අපි මූල ප්‍රකාශන හදන්න ගියේ නෑ. අඩුපාඩු හදාගෙන ඉවරන ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න සහ ගැටලු තියෙනවා නම් අහන්න. සියලු දෙනාගේම මම මෙසේජ් එක බලන් ඉන්නවා. ඔගොල්ලන්ට නැවත නැවතත් කියනවා අර මේ මුල් පාඩම් වල ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න සෙකන්ඩ් හරි තර්ඩ් හරි ගෲප් දෙකෙන් එකකට මම මේ ලින්ක් එක ඉල්ලුවොත් ඔයගොල්ලන්ට දෙනවා සහ ඒකට සම්බන්ධ කරලා තියෙනවා. මොකද ඒවා හරියට අල්ලගෙන ලකුණ දෙක වෙන්න පුළුවන්. ඒවයි ගැටලු තියාගන්න මට 5 දෙනෙක් ඕකේ කියලා මෙසේජ් කරලා තියෙනවා. අනිත් අයත් දාන්න. හරිනම් තව ඉන්නවා කණ්ඩායමක් නේ ඉක්මන් කරමු. ඔඩ අපහැදිලි තැන් තියෙනවා නම් අහන්න බෝඩ් එක පේන්නේ නැහැ මොකද්ද ඉලක්කම? හරි අපි එහෙමනම් පොඩි තාක්ෂණික ප්‍රශ්නයකුත් ආවා අපි වැඩේ යමුනේ. මම මෙතනින් අයින්ට යනවා. ඔයගොල්ලන්ට කාට හරි අභ්‍යාසය ඕනේ නම් හදපේක අපි කාට හරි කියමු group එකට දාන්න කියලා message එක. මේව ලොකු ගණන් කියලා හිතන්න එපා මේ චූටි දේවල්. right අපි යනවා අභ්‍යාස අංක 30 මිලක්ෂි විසින් ආරම්භ කරපු. දැන් ඔය මේ අතරේ අඳුරගන්න මේ 27 28 29 30 ඒ දිගටම අලුතෙන් පටන් ගත්තු ව්‍යාපාර තමයි තියෙන්නේ. දැන් ඊළඟ එකේ ඉඳලා එනවා දැනට කරගෙන යන ව්‍යාපාර. මේක ඉවර කරලා බලමු කරගෙන යන ව්‍යාපාරයක කොහොමද ගනුදෙනු සටහන් වෙන්නේ කියලා. right මිලක්ෂි විසින් 2020 7යි 1 දින ආරම්භ කරන ලද ලිපි ද්‍රව්‍ය අලෙවිසලේ බුක් ෂොප් එක. ජුලි මාසය තුල සිදු වූ ගනුදෙනු පහද දැක්වේ. ගනුදෙනු දීලා කලින් වගේම ලෙජර් ගිණුම් වල ලියලා බැලන්ස් කරලා ශේෂ පරීක්ෂම තමයි ඉල්ලන්නේ. අභ්‍යාස අංක 30 right මිලක්ෂි විසින් 20යි 7යි 1 දින ආරම්භ කරන ලද ලිපි ද්‍රව්‍ය අලෙවිසලෙහි ජුලි මාසය තුල සිදු වූ ගනුදෙනු පහද දැක්වේ. 7යි 1 800ක මුදල් සහ 500ක යන්ත්‍ර ප්‍රාග්ධන ලෙස යෙදවීම. එහෙමනම් ව්‍යාපාරයට මුදල් ලැබෙනවා මුදල් ගිණුම හර. ඊළඟට අපි මුදල් ගිණුමේ ලියන්නේ නැහැ එකපාරට ලැබීම් ජර්නල් වල කතා කරනවා බොහොම මෑතකදීම පටන් ගන්නවා. 7ක ප්‍රාග්ධනය මුදල් ගිණුම හර 800යි. අපි අදහස් කියලා උඩින් ලියමු. ප්‍රාග්ධන ගිණුම බැර 7යි 1
800 මුදල් හර ප්‍රාග්ධන බැර. ඒ වගේම 500ක යන්ත්‍ර යොදවනවා ආයෝජනය කරන ද සමහර අයට මේක ගැටලුවක් නොවෙන්න පුළුවන් ලේසි වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ ඔක්කොම එහෙම හිතන්න එපා. අලුතෙන්ම මේවා ඉගෙන ගන්න ඉන්න නිසා අපි ඒගොල්ලොත් එක්කගෙන යමු. යන්ත්‍ර ආයෝජනය කරනවා 7.4 නෑ 7.1ම 500ක යන්ත්‍ර යොදවනවා. එහෙනම් යන්ත්‍ර ගිණුම හර 400ක යන්ත්‍රයක් 500ක යන්ත්‍රයක් ප්‍රාග්ධන ලෙස ආයෝජනය කරනවා. ප්‍රාග්ධන ගිණුම බැර 500යි. අයිත් දිනේ නොලිව්වට කමක් නැහැ. යන්ත්‍ර කියලා ලියවෙන්න ඕන. ඊළඟ 7.1 800ක 7.4 800ක බැංකු ණයක් ලබා ගැනීම. බැංකුවේ ණයක් ගෙනවා 800ක. දිනය 7.4 විස්තරය බැංකු ණය. මුදල් ගිණුම හර 800යි. බැංකු ණය ගිණුම බැර 800යි. බැංකු ණය ගිණුම බැර වෙනවා 7.4 මුදල් කියලා 800ක්. 7.4ට පස්සේ 7.8 1000ක මෝටර රථයක් ණයට ගැනීම. අර තත්ත්වෙම තමයිනේ. ව්‍යාපාරට මෝටර රථයක් ලැබෙන්න ඕන දැන්. මෝටර රථ ගිණුම හර. ඔයාලා sannivedana මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න මට පැහැදිලි. මදි කැඩි කැඩි එහෙනම් එහෙම ගැටලු තියෙනවා නම් මෙසේජ් එකක් හරි දාන්න ඕන. 7.8 1000ක මෝටර රථයක් ණයට ගන්නවා. එහෙනම් දිනේ 7.8 අන මෝටර රථ සඳහා ගෙවිය යුතු ණය 1000යි. මෝටර රථ ගිණුම හර මෝටර රථ සඳහා ගෙවිය යුතු ණය ගිණුම බැර. මෝටර සඳහා ගත් ණය නැත්නම් මෝටර සඳහා ගෙවිය යුතු ණය. ගෙවිය යුතු ණය. එයා බැර කරන්න 1000යි. 7.8 විස්තරය මෝටර රථ වටිනාකම 1000යි. ඊළඟ 7.10 අත්පිට ගැනුම් 300යි. 7.10 අත්පිට ගැනුම් මුදල් ගිණුම බැර වෙනවා. මුදල් වත්කම අඩු වුණා. ගැනුම් නමින් වියදමක් හටගත්තා කියලා අපි හිතනවා ඒක. තොග ගෙනීම ගැන නෙවෙයි මේ. එහෙනම් තොග ගිණුමක් නේ හදන්න ඕන. 7.10 300ක භාණ්ඩ ගෙනල්ලා තියෙනවා අත්පිට මුදලට. 7.13 ණයට ගේනවා 200ක භාණ්ඩ. අර කතන්දරේම ආයෙත් මතක් කරගන්න. ගැනුම් කරාට මුදල් අඩු වෙන්නේ නෑ දැන්. අන්න මුදල් ගිණුම බැර කරන්න බෑ. 7.13 ණය හිමි නැතර වෙළඳ ගෙවිය යුතුද? 7.13 ණයට ගැනුම් 200යි. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම වගකීමක් ඇති වෙනවා. ණය හිමි ගිණුම බැර කරනවා 200ක්. ඉක්මනින් 31 දෙමු. 31 තමයි පොඩි වෙනසක් තියෙන්නේ. තාක්ෂණික ගැටලුවක් සැරින් සැර එනවා. අපි උනට යමු වැඩේ කරගෙන 7.13ට පස්සේ 7.15 අත්පිට විකුණුම් 500යි. 7.13 හරින ණයට ගැනුම් හර ණය හිමි බැර. 7.15 අත්පිට විකුණුම් 500යි. 7.15 විකුණුම් මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. ලාච්චුවට සල්ලි ආව මුදල් ගිණුම හර විකුණුම් කියලා ආදායමක් ඇති වුණා. විකුණුම් ගිණුම බැර. ණයට විකුණුවත් අන්න ඒකත් එක්කම සම්බන්ධ කරගන්න. දැන් මේවනේ පටලවෙන ඒවා. ණයට විකුණුවාම දැන් සල්ලි එන්න බෑ. ලාච්චුවට සල්ලි එන්නේ නැහැ. හැබැයි ඔබට ඇති වෙනවා මුදල් නෙවෙයි ඒ වෙනකොට වෙනත් වත්කමක්. ණය ගැති වත්කම ඇති වෙනවා. ණය ගැතියෝ කියලා වත්කමක් ඇති වෙනවා. එහෙමනම් 7.18 විකුණුම් නිසා තමයි ඇති වෙන්නේ. රුපියල් 300ක වත්කමක්. ණය ගැති ගිණුම හර 7.18 විකුණුම් ගිණුම බැර වෙනවා
ණය ගැතියෝ කියලා 300ක්. ඒ ආදායමක් ඇති වෙනවා. මුදල් වත්කමම විය යුතු නැහැ. ණය ගැති වත්කම වැඩිවීම තුළ අපිට ආදායමක් ඇති වෙනවා. ඒවා අවබෝධ කරගන්න නිකාම්ම කටපාඩමින් වගේ ණය ගැති හැර විකුණුම් බැර කියලා යන්නේ නැතුව ඒ ආදායමක් ඇති වෙන්නේ. ඒකෙන් අඳුර ගන්න අපිට සල්ලි මෙන්න ඕනේ නැහැ ආදායම ඇති වෙන්න. රයිට්. අපි යනවා 7:18න් පස්සේ 7:20. ණය ගැතියන්ගෙන් ලැබෙනවා 200ක්. 7:20 දැන් ලාච්චුට සල්ලි එනවා. ණය ගැති නැත්තම් වෙළඳ ලැබිය යුතු දෑ. දැන් ඊළඟට ඔයා බලනවා මේ ණය ගැතියන්ගෙන් සල්ලි ලැබුණාට ඒක ආදායමක් නෙවෙයි. මුදල් වත්කම වැඩි වෙනවා අර කලින් ආදායම හඳුනාගෙන තියෙන්නේ අවබෝධ කරගන්න. ඒ 300ම ලැබුණා නම් අර අත්පිට විකුණුවා වගේ තමයි. ඒ යා ණය ගැති වත්කම අයින් වෙලා යනවා. මේක නම් 200යි ලැබෙන්නේ. 7:20 මුදල් කියලා මුදල් ගිණුම හර 200යි ණය ගැති ගිණුම බැර 200යි. රයිට්. ඊට පස්සේ 7:22 ණය හිමියන්ට ගෙවනවා 100ක්. ඒකත් එහෙමයි. ඒක වියදමක් නෙවෙයි. වගකීමක් පියවන්නේ. 7:22 ණය හිමියන්ට ගෙවනවා 200ක් නේද? 100යි නේ. ණය හිමියන්ට ගෙවනවා 100යි. ඒතර මුදල් අඩු වෙනවා 100කින්. ඒක වියදමක් වෙන්නේ නැහැ. අර ණය හිමි වගකීම තමයි පියවන්නේ. ටික ටික අවබෝධ කරගන්න. 7:22 ගොඩක් අය මේක නිකන් කටපාඩමෙන් වගේ ලියන් යනවා. මෙයා හරහරය බැර. එහෙම නෙවෙයි. ඒ වියදමක් නොඋනේ. නේ එතන කවදාවත් මේක වියදමක් නෙවෙයිනේ ණය හිමියන්ට ගෙව්වට. අන්න අපි අර සමීකරණයේ පාඩමේදී උගන්වපු නිර්වචන දිහත් පොඩ්ඩක් බලන්න වියදමක් නම් කොහොමද උනේ කියන එක. හරි 7:25 බොල් ණය කපා හැරීම 50යි. අන්න වියදමක්. 7:25 මේ ණය ගෙතියගෙන් නිශ්චිතවම 50ක් නොලැබෙන බව දැනගන්නවා. ණය ගෙති වත්කම අඩු වෙලා යනවා. ණය ගෙති වත්කම අඩුවීම තුළ ව්‍යාපාරයට වියදමක් හට ගන්නවා. වත්කම අඩුවීම තුලින් බොල් ණය 7:15 ණය ගෙතියක විශේෂයි ඒ වියදම ඒකෙදි ඉස්සරහන මතක තියාගන්න බොල් ණය. බොල් ණය ගිණුම හර ණය ගැති ගිණුම බැර. ණය ගැති වත්කම අඩු වේ ඒ තුලින් වියදමක් ඇති වේ. ඊට පස්සේ මිලක්ෂි ඒ කියන්නේ අයිතිකරුමේ පෞද්ගලික මුදලින් මෝටර සඳහා ගෙවිය යුතු ණයෙන් 100ක් ගෙවීම. කඩේ සල්ලි හොල්ලන්නේ නැහැ. අයිතිකාරයා ගෙදරින් සල්ලි ගෙනල්ලා. දිනය 7:28 පෞද්ගලික මුදලින් මෝටර සඳහා ගෙවිය යුතු ණය මෝටර සඳහා ගෙවිය යුතු ණයෙන් කොටසක් පියවලා තියෙනවා. බලමු කීයක්ද කියලා. මිලක්ෂි පියවලා තියෙනවා රුපියල් 100ක් ගෙදරින් ගෙනල්ලා. එහෙමනම් හිමිකම ඉහළ යනවා 100ක්. දැන් ඔයගොල්ලන්ට ඒ කාලේ හරි ගැටලුවක් වුණානේ හිමිකම වැඩි වෙන වගකීම් අඩු වෙන ගනුදෙනු. මෙන්න දැන් එනවා. දැන් අර මෝටර සඳහා ගෙවිය යුතු ණය මේදී ඒ ණය අඩු වෙනවා. ඒ වගකීම අඩු වෙනවා. මුදල් නෙවෙයි මේ. අයිතිකරුගේ ප්‍රාග්ධන ගිණුමත් එක්කයි ගැළපීම එන්නේ. ඒක මුදල් ව්‍යාපාරයේ සල්ලි වලට මුකුත් උනේ නැහැ. මෝටර සඳහා ගෙවිය යුතු ණය ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. හරි සමහර අයට ඩේටා ප්‍රශ්න මේවත් එක්ක පාඩමින් අයින් වුණොත් ඉතින් කට්ටුනොත් මට මතක ඇතුව අද දවසේ මට ඉඩ තියෙනවා මේ ඔහොමම පන්ති අවසන් වෙනකොටම වීඩියෝ එක අවශ්‍ය නම් මට මෙසේජ් එකක් දාන්න. අපි එහෙම දාමු. සමහර දවස්වල ඔයගොල්ලෝ වීඩියෝ ඉල්ලන ගොඩාක් මෙසේජ් කරන්න ඕන මට. එහෙම කළා හරි ගන්න. මාත් වැඩ ගණනාවක ඉන්නකොට පොඩි අතපසුවි වෙන්න පුළුවන්. රයිට්. ඔයගොල්ලෝ හතට වතාවක් කතා කළා හරි මට වද දීලා වැඩේ ගොඩ දාගන්න ඕන. 7:30 වරිපණම් ගෙවීම 10යි. 7:30 ව්‍යාපාරයේ සල්ලි වලින් ගෙවනවා වරිපණම් 10000ක්. අන ලෙජර් එකේ ගිණුමක් වියදම් ගිණුමක් විවෘත වෙනවා. ඒක වියදමක්. මුදල් වත්කම අඩු වුණා වරිපණම් නමින් වියදමක් ඇති වුණා. 7:30 මුදල් කියලා වරිපණම් ගිණුම හර කරනවා. ඊළඟ ගොඩනැගිලි කුලී ගෙවනවා 20ක්. 7:31 ගොඩනැගිලි කුලී ඒකත් වියදමක්. මුදල් ගිණුම බැර ගොඩනැගිලි කුලී නැමැති වියදම හර
7.31 20යි. හරි මට මෙසේජ් කරන්න බලන්න මේ අභ්‍යාසය හදලා ශේෂ පිරික්ෂමත් හදලා බැලන්ස් කරා බැලන්ස් වුණා. එහෙම ඉන්නවනම් yes කියලා මෙසේජ් එකක් දාන්න. ශේෂ පිරික්සුම් මේක ඉතින් මේ පළවෙනි පාඩම ගන්නද්දි මේ ශේෂ පිරික්සුම කියන එක කියලා දෙන්න මම ලොකු මහන්සියක් ගන්නවා. ගන්න බැලන්ස් කරලා තියෙන එක්කෙනයි පාරමී සුරංගනා විතරයි. මේ අභ්‍යාසය හදලා බැලන්ස් කරලා තියෙන්නේ. අභ්‍යාස සංඛ්‍ය 30. විස්තරය හර බැර මේක ඇතුළේම ලියන්න පුළුවන් රුපියල් 1000 කියලා. හර රුපියල් 1000 බැර රුපියල් 1000. සෙව්මි බැලන්ස් කරලා තියෙන ගාන. රයිට් එහෙනම් මම එනවා මේ මුදල් ගිණුම බැලන්ස් කරගෙන යන්න ඉස්සරහට. එක එල්ලේ ඉරි ගහන්න. වෙඩි පැත්තේ එකතුව ගන්න. එය අනිත් පැත්තේ ලියන්න. වෙනස සොයන්න. ශේෂය පාගේ ඊගේ ලෙස දක්වන්න. වෙනස ගණනය කරමු. 0යි 2යි 3යි 7යි 10න් 0.1ක් ඉතුරුයි. 3යි 4යි 5යි 8යි 13න් 3 එකක් ඉතුරුයි. 1870යි. 1870යි. එහෙනම් ලියන්න මුදල් 1870යි. ඊළඟට ප්‍රාග්ධනය 1400යි. යන්ත්‍ර 500යි. බැංකු ණය 800යි. මෝටර රථ ගිණුම 1000යි. මට බැලන්ස් වුණු කට්ටිය බැලන්ස් වුණේ කීයටද කියලා එවන්න. ප්‍රශ්නයක් දාලා තිනවා සත්‍යය. සිග්නල් ඇති වෙනවා. සත්‍ය අරක මට මතක් කරන්න ඉතින් රෙකෝඩින් එක ඕන හැම දවසකම මතක් කරන්න. මම ඇත්තටම ගැටලුවක් නැහැ ඒක දෙන්නම්. මට වෙලා තියෙන අප්ලෝඩ් කරගන්න වෙලාවක් ගියපු එක අද මම අප්ලෝඩ් කරලා දාන්නම්. මම දැන් රවුටර් දෙකක් අරගෙන තියෙන්නේ ඔයගොල්ලෝගේ මේ වැඩේ නිසා. ගෙදර අනිත් අයටත් එක්ක ඉන්ටර්නෙට් යන එක රවුටර් එකයි. අප්ලෝඩ් කරන්න මම වෙනම එකක් තියන්ගෙන. හරි මෝටර රථ ගිණුම 1000යි. ඒ වගේම මේ නෝට් එක වීඩියෝ එක බලලා අපහසු තැන් ගැටලු තැන් අනිවාර්යයෙන්ම අහන්න තියෙනවා. මෝටර රථ සඳහා ගෙවිය යුතු ණය මම කෙටියෙන් ලියන මෝටර රථ ණය කියලා. 1000න් 100යි ගෙවලා තියෙන තව 900ක් ණය තියෙනවා. සාමාන්‍යයෙන් මෙයා ජංගම නොවන වගකීම් තුල ලියනවා. ඒ හැටි අපි හිතනවා මෝටර රථයක් ගත්තාම දිගු කාලයක් තුල ගෙවයි කියලා. ගැනුම් 500යි. ණය හිමියෝ බැලන්ස් කරාම 100යි. ණය හිමි නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ. විකුණුම් 800යි. අපිට ළඟදිම භෞතිකව පන්ති පටන් ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙම වුණොත් මට ඔය ගැටලු නෑ ඉතින්. විකුණුම් 800යි. ණයගැති ගිණුම 50යි තියෙන්නේ නේ. 250ක්ම 200ක් ලැබිලා 50ක් බොල් වෙලා. එහෙනම් 50යි තව ලැබෙන්න තියෙන්නේ. බොල් ණය 50යි. වියදමක්. බොල් ණය 50යි. වරිපණම් 10යි.
වියදමක්. ගොඩනැගිලි කුලී 20යි. වියදමක්. එකතු කරලා බලන්න ඔයා කියන ගානට 4000ට බැලන්ස් වෙනවද බලමු. 0යි 0යි 8යි 4යි 12යි 9යි 21යි 2යි 28යි තිහිමිදු 3ක් ඉදිරිය 8 ගැනම නෑ 18 8 24 තිහිමිදු 3ක් ඉදිරිය 3යි 4යි. ඔව්. එහෙනම් හරපැත්තත් හරියදී. 2 3 13 20න් බිඳුව 2ක් ඉතුරුයි. 5යි 2යි 7යි 5යි 12ටයි 20න් බිඳුව 2ක් ඉතුරුයි. 2යි 2යි 4යි. right 4000ට බැලන්ස් වෙනවා. එහෙනම් ගෙදරදී ගාන හදලා 4000ට අභ්‍යාසයේ බැලන්ස් වුණු අය ඉන්නවා. ලකිනි ලෝචනා ඔයගොල්ලෝ බලන්නකෝ ඉස්සරහට මේගොල්ලෝගේ ටිකක් එහා ඉඳී ලකිනි ලෝචනා පාරමී සුරංගනා සෙවුමි තව නේද අමාෂා මේ සෙට් එක හොඳට වැඩ කරන් යනවා ඉතින් සතුටුයි. ඒතර පන්ති කරන්න පටන් ගත්තට පස්සේ අර ටික අමාරු ගතිය එච්චරමත් නැහැ. කලින් බොහොම අමාරුවෙන් හිටිය ඇඳටම වෙලා හිටිය උදේවරු. උදේ පැය දෙකක් පන්ති කළා ඊටු ටික සම්පූර්ණයෙන්ම ඇඳටලා හිටියේ. දැන් කොහමද හිටගෙන ඉන්නව ඕලන්නේ නේද? පැයක් ඇද්දා නේද අපි තව අදිමු. right මේකේ මට මේ ඔය සටහන් කරගෙන ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න මම මිනිත්තුවක් දෙනවා. ඊළඟට අපි ප්‍රශ්න අංක 31 පටන් ගන්නවා. ඉතින් අනිත් අය වැඩ ඉවර නම් 31 ගැන පොඩ්ඩක් බලන්න. අර මෙසේජ් එක එවන්න මට මතක හිතුවා. එතකොට තමයි මම ඊළඟ ස්ටෙප් එකට එන්නේ. තුන් දෙනා මෙසේජ් කරලා තියෙන්නේ මට ඉක්මන් කරන්න. මට හිතෙනවා මම ගොඩක් ස්ලෝ හදන්න කියලා ඔයගොල්ලන්ට වේගය වැඩි නම් කියන්න. නවීන් හරිනේ. right 5 දෙනෙක් ඕකේ 6ක් ඕකේ. හරි මට හිතෙනවා දැන් හරියද කියලා මට 10 දෙනෙක් මෙසේජ් දාලා තියෙනවා. මෙහෙම හිටෙන්නම් මොකාගෙන. එයා ඊළඟ අභ්‍යාසය කියවන්න බලන්න. ඔලේ හතරවෙනි පාඩම අපි බොහොම ළඟදී පටන් ගන්නවා. ඒක මූලික පොත් කියන පාඩම. ඔයගේ විෂය නිර්දේශයේ ලොකුම පාඩම. සම්පූර්ණ විෂය නිර්දේශය උගන්වන්න අපිට පාසලේ කාලච්ඡේද වලින් පීරියඩ් වලින් වෙන් කරලා තියෙනවා පීරියඩ් 600ක්. සම්පූර්ණ accounting උගන්වන්න ඕන පීරියඩ් 600ක්. එයින් 93ක් වෙන් කරලා තියෙන අපේ ඊළඟ පාඩම. මම එතනදි කියන්නම්. ඒ නිසා මේ ඉගෙනත් බලලා කියලා සෝදානම් වෙන්න මේ දවස්වල. ගුරුවත් පොත එහෙම තියෙනවනේ. බලන්න. right මෙන්න ප්‍රශ්න අංක 31.
ප්‍රශ්න අංක 31. ගයත් විසින් පවත්වාගෙන යන ව්‍යාපාරය. දැක්ක නේද වෙනස? කලින් අපි කිව්වේ අලුතෙන් ආරම්භ කරන ලද. මේක කියන්නේ ගයත් විසින් පවත්වාගෙන යන ව්‍යාපාරය. right. පවත්වාගෙන යන ව්‍යාපාරේ 20/24 දිනට පහත ගිණුම් ශේෂ පැවතුණි. දැනට කරගෙන යන ව්‍යාපාරේ ගයත්ගේ ව්‍යාපාරේ මෙන්න මෙහෙම ශේෂ දින මොනවද? මෝටර රථ 2000යි වෙළඳ ලැබිය යුතු දෑ, තොග, මුදල්, ප්‍රාග්ධනය, රඳවා ගති පෙවුම්, බැංකු ණය, වෙළඳ ගෙවිය යුතු දෑ. දැන් මේ අපිට මේ ශේෂ කියන්නේ නැතුව නැත්නම් විතර දෙන්න පුළුවන් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. ඒකේ තියෙන්නේ toy ටිකමනේ. ගයත් විසින් පවත්වාගෙන යන ව්‍යාපාරේ 20/4 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පහත දැක්වේ කියලා. ඒ දිනුනත් තියෙන්නේ මොනවද? වත්කම්, වගකීම්, හිමිකම් ටික. ඉතින් මෙතනත් දීලා තියෙන්නේ ඒ ටිකම තමයි. එකතු කරලා බලන්න වත්කම් එකතුව සමාන වෙන්න ඕනේ හිමිකම් සහ වගකීම් වලට. අපි නමක් දාගෙන තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයනේ. හොඳයි. එහෙනම් ඒකේ ගනුදෙනු දීලා කලින් වගේම අපෙන් ඉල්ලනවා මේවා බැලන්ස් කරලා ශේෂ පිරික්සුම හදන්න කියලා. රයිට්. එහෙමනම් දැන් මෙයාගේ මේ 4:1 වෙද්දි මුකුත් නැතුව නෙමෙයි කඩේ පටන් ගන්න. මෙයාට දැනටමත් මෝටර රථ තියෙනවා 2000ක. අපි අදාළ ගිණුම් විවෘත කරමින් ඒ ශේෂයන් ඇතුළත් කරමින් නෙමු. right. ඒත් එක්කම චතුරේ මට ලොකු හිනාවකුත් දාලා තියෙනවා. දෙන්න හිනාවලද නැහැ චතුරේ. අමාරු නෑ කිව්ව හින්දාද? මට හේතුව පැහැදිලි නෑ. හොඳටම හිනා වෙලා තියෙනවා මොකද කියලා. right. අපි එමු මෝඩ් රථ. වැරදිලා ආවේ. ඔගොල්ලෝ මේ වෙන වෙන අයත් එක්ක මෙසේජ් කරන්න එපා. හරිද? ඒකට මට හිතෙනවා ඔයගොල්ලෝ වෙන කට්ටියද මට පුළුවන් මෙහෙන් හෝල්ඩ් කරලා දාන්න පුළුවන්. ඒ ඔයගොල්ලෝ ඒ ලෙවල් ළමයිනේ. රයිට් අපි වැඩි දෙමු. මම ඒත් බැලුවා ඇයි මේ මට එහෙම හිනාවක් දාලා තින්නේ කියලා. හරි උදේ මේ මෝටරද තියෙනවා 2000ක්. මෝටරද ගිණුමේ ශේෂය. ඒතර ඔයා ලියන්න 4:1 ශේෂය ඊගේ 2000යි. 4:1 ශේෂය ඊගේ 2000යි. හරිද? ඊට පස්සේ වෙළෙඳ ලැබිය යුතු දැයි කියන අර ණයගතිය තමයි 200යි. වෙළෙඳ ලැබිය යුතු ගිණුම්. මට ගැටලු තියෙනවා නම් අහන්න ඕන මොකක්ද මේ වෙන්නේ කියලා. ඔව්. මුදල් ගිණුම මුලටම තියෙන්න ඕනේ කියලා එකක් නෑනේ නේ. අනේ නෑ. එහෙම කිසිම දෙයක් නෑ. එහෙම දැන් අපිට හිතින් හිතෙන්න පුළුවන් මුදල් වටින නිසා අපි ඉස්සෙල්ලම ලියන්න ඕනද කියලා නෑ. එහෙම කවදාවත් නෑ. අපිට ලෙජර් එකේ සියලු ගිණුම් සමානයි. එක හා සමානයි. එක ගිණුමක්වත් වැදගත්කමින් වැඩි අඩු කියලා නෑ. ඒ ඔක්කොම ටික නැත්තම් ශේෂ පිරික්සුම බැලන්ස් වෙන්නේ නෑ. ඒ නිසා එහෙම එකක් නෑ. එහෙම මට හිතිලා ඇහුවද නැත්නම් එහෙම නිකන් හිතුණාද මුදල් ඉස්සෙල්ලා ලියවෙන්න ඕන කියලා? නෑ සර් කලින් ඒවා ගොඩක් වෙලාට මුදල් ගිණුම මුලින්නේ ලියවුනේ. ඔව් ඒ වෙන්නේ පුතේ. ඔව් ඒ වෙන්නේ අපි ව්‍යාපාරේ පටන් ගන්නකොට සල්ලි දානවනේ කොහොමත්ම. ඒ නිසා ඉස්සෙල්ලාම පළවෙනි ගිණුම එන්නේ මුදල් ගිණුම. ඒකයි. එහෙම විය යුතු නෑ. ඕන දැන් ඔළුවේ තියාගන්න. වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම 200යි. මෙතන ණය ගැති ගිණුම. වෙළඳ ලැබිය යුතු 200යි. ඒක හර පැත්තෙන් ඇවිල්ලා තිබ්බනම් ලොකු දෙයක්. 4:1 ශේෂය ඉදිරියට ගෙනාවා. ගන්න හදපු නැති අය ඉන්නවනේ මට පොඩි මෙසේජ් එකක් දාන්න මම චුට්ටක් ස්ලෝ කරන්න. චුට්ටක් ඈ. ගාන හදපු නැති ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. ඊළඟ තොග ගිණුම 800යි. ඔය තොග ගිණුමේ අපි පටන් ගන්නකොට ගිණුම විවෘත කරන විතරයි වෙන කිසි දෙයක් ලියන්නේ නැහැ. එනට ඒක විවෘත නොකරත් බෑ. අපි ඉස්සරහට හේතු ඉගෙන ගමු. තොග ගිණුම වත්කම් ගිණුමක්. ඒක අපි මුකුත් ලියන්නේ නැහැ. තොග ගිණුම. කීයක් තියෙනවද තොග 800යි නේ. 4:1 ශේෂය ඉදිරියට ගෙනාවා 800යි.
උඩින් 1000 කියලා අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊළඟ සර් ඒක ප්‍රාග් ගැනුම් කියලා ලියන්න බැරිද? බෑ ගැනුම් කියලා ලියන්න බෑ පුතේ. ඒ ගැන මට ප්‍රශ්නයක් වෙයි මම හිතන්නේ සෙව්මි වෙන්න ඕන. මට බලා ගන්න බැරුණා මේ ගැනුම් ගිනුම කියන්නේ එක ගිනුමක් තොග ගිනුම කියන්නේ තව ගිනුමක්. හරිද දැන් කොහොමද මම ඔයාලට දැනට එකපාරට කියලා දෙන්න බෑ මේක මේ අපි ඒක මූල්‍ය ප්‍රකාශන වලදී දැන් කලින් පාඩමේදී පොඩ්ඩක් එහෙම මෙහෙම කියුණා. අපි මේක අග කොටසට එනවා මේ අග කොටස කියන්නේ හරියට මම අභ්‍යාසය කියන්නම්කෝ. මට අභ්‍යාසංක 35 35 දී තමයි දාලා තියෙන එකක් නේ. ඔව්. ඒ හරි සහ මගේ අර second level third level විශේෂයෙන් third level ප්‍රශ්නවල ඔය තොග ගිණුමේ කතාව ටිකක් එනවා. ඇත්තටම මේ ගැන හරියටම ඔයා ඉගෙන ගන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2 LKS 2 ශ්‍රී ලංකා accounting standards number 2 inventories තොග කියන ප්‍රමිතය ඇතුලේ. ඒතර මේක හොඳටම තේරෙනවා. කටපාඩම් කරන්න ඕනේ අපි. එතෙන්දී කියනවා මොකද්ද මේ තොග ඇතුලේ වෙන දේ inventories කියන එක. දැනට අපි හිතමු දැන් අවුරුද්ද මුලට තියෙන තොග ටික තොග ගිණුමක තියෙනවා. දැනට එහෙම පාඩම් කරගන්න. වර්ෂය තුල මිලදී ගන්නා තොග ඒක අත්පිට හොන අයට මිලදී ගන්නා තොග ගැනුම් ගිණුමක ලියනවා. දැන් ඒකයි මම කියන්නේ අර තර්කේ වැරදි කියලා. ඔය ළමයි 810 1500 ඉන්න තැන්වල කියන්නේ මම පහුගිය කාලේ මම දන්නේ දැන් හදාගෙනද කියලා. මේ ළමයිම විල කියපුවා. මේ ගැනුම් ගිණුම වත්කම් ගිණුමක් ලෙස කියන්නේ ඔන්න ඔය පරස්පරය තේරුම් ගන්න බැරුව. ගැනුම් ඒක වත්කම් ගිණුමක් නම් මගේ පළවෙනි තර්කය ඇයි අපි තොග ගිණුමේක නොලියන්නේ? එතරම් ලියන්නේ නැහැ. භාණ්ඩ කියනකොට තොග ගිණුමේ ලියන්නේ නැහැ. ගැනුම් නමින් ගිණුමක් විවෘත කරනවා. දෙවෙනි තර්කය ඔබ පස්සේ ආදායම් ප්‍රකාශනය ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදද්දී ලාභය හොයද්දී සැලකිල්ලට ගන්නවා ඒක ලාභ අලාභ ප්‍රකාශනය ලියනවා ගිහිල්ලා. එතන මූලික අංගයක්. ඒක වියදමක් වෙන හැටි අපි ඉස්සරහට ඒක තර්ක කරමු. දැනට අපි මෙහෙම හිතාගෙන යමු. ආරම්භක තොග ටික තොග ගිණුමේ තියෙනවා. ඒක ගැනුම් ගිණුමේ ලියන්නේ නැහැ. හරිද? ඒක එහෙමම අවුරුද්ද අග වෙනකම් තියෙනවා. අපි කවදා හරි ලාභ හොයන තැන දක්වා තියෙනවා. ගේනේව ඔක්කොම වෙනම ගැනුම් ගිණුමක ලියනවා. ඒක එහෙම හිතා ගන්න දැනට. නැවතත් ආරම්භක තොගේ තොග ගිණුමේ තියෙනවා. භාණ්ඩ ගේනේව මේකේ ලියන්නේ නැහැ තොග ගිණුමේ. ඒක ගැනුම් ගිණුමක ලියන. එතකොට ගැනුම් ගිණුමේ මේක ලියන්නෙත් නැහැ. මේක අනිත් පැත්ත ගත්තොත් ගැනුම් ගිණුමට තොග ටික ලියන්නෙත් නැහැ. නෝට් එකක් දාලා හරි තියාගන්න. හොඳයි. ඉතින් එහාට අපි එමු. රයිට් මුදල්. ඔන්න දැන් තමයි මට මුදල් ගිණුම විවෘත වෙන්නේ. මුදල් 1000ක් නේද තියෙන්නේ? ඔව් මුදල් ගිණුම 1000යි. ඉතින් මට මුදල් ගිණුමේ ඉඩ ඕන නිසා මම මෙතන ගිණුම් තුනක් මකලා එක ගිණුමක් ගන්නවා එක. ඔයා කැමති තැනක මුදල් ගිණුම හදන්න උඩම හදලා තිබ්බ කියලා වැරදි නෑ. එහෙම ඕනේ නෑ. මුදල් ගිණුම. ශේෂය ඉදිරියට ගෙනාවා 1000යි. හරි. ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුම 1500යි. ප්‍රාග්ධන ගිණුම බැර පැත්තෙන් 4.1 ශේෂය ඉදිරියට ගෙනාවා 1500යි. රඳවාගත් ඉපැයුම් ගිණුමේ 1000යි. හිමිකමනේ බලන්න ඒවා බැර පැත්තෙන් විවෘත වෙන හැටි. වත්කම් ටික හර පැත්තෙන් විවෘත වුණා. හිමිකම් ගිණුම් ටික වගකීම් ගිණුම් ටික බැර පැත්තෙන් විවෘත වෙනවා. රඳවාගත් ඉපැයුම් 1000යි නේද? ඔව්. බැංකු ණය 1200යි වෙළඳ ගෙවිය යුතු දෑ 300යි. බැංකු ණය ගිණුම 4.1 ශේෂය ඉදිරියට ගෙනාවා 1200යි. බැංකු ණය ගිණුමෙන් පස්සේ වෙළඳ ගෙවිය යුතු ගිණුම වෙළඳ ගෙවිය යුතු දෑ නැත්නම් වෙළඳ ගෙවිය යුතු ගිණුම් බැර පැත්තෙන් ශේෂය ඉදිරියට ගෙනාවා 300යි. මම මේක ගන්න ඉවර වෙන්න කලින් අහන්නම් මේ අභ්‍යාසයත් වගේ අභ්‍යාසංක 31 තනියම හදලා බැලන්ස් කරපුවා ඉන්නවනම් මට කියන්න බලන්න.
yes කියලා message එකක් දාන්න balance වුණා නැත්නම් balance වුණ ඉලක්කම දාන්න එකපාරටම. ඔයාලට මේක සමීකරණයත් එක්ක සම්බන්ධ කරලා මතක් කරගන්න. සමීකරණයේ කාලෙත් අපි කිව්වේ අලුතෙන්ම ව්‍යාපාරය පටන් ගන්නකොට ඔය බැලන්ස් වෙලා තියෙනවා මාෂට. අලුතෙන්ම ව්‍යාපාරය පටන් ගන්නකොට අර ආරම්භක විශේෂ මුකුත් නැතුවනේ පටන් ගත්තේ. පාරමී සුරංගනා බැලන්ස් කරලා තියෙනවා. මේ දෙක කාලේ එහෙම පටන් ගත්තා. එතකොට ඊට පස්සේ දැනට කරගෙන යන ව්‍යාපාර කර ආරම්භක ශේෂ සහිතව මෙහෙම හැදුවා අපි. ඒතර ඒකට තමයි එකතු කරේ. ඒහා සමාන දෙයක් සිද්ධ වෙන්නේ. අපි එහෙනම් යමු ගනුදෙනු ටික ගිණුම් වල ලියන්න. තවමත් මේක ලියන අය ඉන්නවද මේ ගිණුම් 1 2 3 4 5 6 ගිණුම් 8ක් තියෙන හද ඉන්නවනේ ඉක්මනින් කියන්න නෑ නේද එහෙම ඉන්නවනේ ඉක්මනින් කියන්නේ එතකොට මට කාලයක් දෙන්න පුළුවන් එහෙම නැත්නම් මම හදන්න පටන් ගන්නවා කටවහන් හිටියොත් මොකුත් වෙන්නේ නෑ ඒ කියන්නේ ඇත්තටම ගාන හදලා නෑ තාම ලියනවා සද්ද නැතුව ඉන්න එපා එහෙමනම් 4 1 ණයගැතියන්ගෙන් 100ක් ලැබීම දැන් මුදල් ගිණුම හර 4 1ම ණයගැති නැත්නම් වෙළඳ ලැබිය යුතු කියලා ලියන්න. මුදල් ගිණුම හර 100යි ණයගැති ගිණුම බැර 100යි. කලින් වගේම තමයි ඒ මූලධර්ම වෙනස් වෙන්නේ නැහැ. ණයගැති වත්කම අඩු වෙලා මුදල් කියන වත්කම වැඩි වෙනවා. 4 3 අත්පිට ගැනුම් 300යි. අන්නර වාහපු විශේෂ ප්‍රශ්නේ. 4 3 බහණ්ඩ මිලදී ගන්නා විට මුදල් ගිණුම බැර. ඒක අපි කලින් කතා කරානේ. තොග ගිණුමේ ලියන්න බෑ. තොග ගිණුමේ ලියන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපිට අර ගැනුම් කියලා එකක් ඕනේ නැහැ. කෙලිම මේක ලියන්න පුළුවන්. එහෙම ක්‍රමයක් ගැන මම ඉදිරියට කියලා දෙනවා තොග ගිණුමේ ලියන ක්‍රමයක්. තාම බෑ. නන් අපි ගැනුම් කියලා ගිණුමක ලියනවා. අලුත් දෙයක් ඉගෙන ගත්තා එහෙමනම් බහණ්ඩ මිලදී ගනිද්දී ඒක වෙනම ගැනුම් ගිණුමක ලියන බව. ගැනුම් ගිණුම හර right මේ තොග ගිණුම. ඊළඟ පොඩි ගැනුම් ගිණුම ගැන මම නැවත නැවතත් කියන්නේ එහි මූලිකාංගයේ වියදම්. ඒක පහුගිය විභාග දෙකක ප්‍රශ්න විදිහට කෙලින්ම අහලා තිබ්බා. ඒ නිසා ඒක පටලවා ගන්න එපා ගැනුම් වියදම්. තොග යනු මොනවද හෙව්වොත් වත්කම්. 4 3 අත්පිට ගැනුම් 300 4 7 ණයට ගැනුම් 200යි. දැන් අලුතින් ගිණුම් ගොඩක් ඕන වෙන්නේ 4 7 කලින් වගේම ණය හිමි නැත්නම් වෙළඳ ගෙවිය යුතු දේ. ගැනුම් ගිණුම හර 200යි ණය හිමි වෙළඳ ගෙවිය යුතු ගිණුම බැර 200යි. පැහැදිලිනේ ගැනුම් හර වෙළඳ ගෙවිය යුතු ගිණුම බැර. ඊළඟට තියෙන්නේ 4යි 7ට පස්සේ 4යි 10 අත්පිට විකුණුම් 400යි. මුදල් ගිණුම හර විකුණුම් ගිණුමක් විවෘත වෙන්න ඕන. දැන් ඇත්තම දේ තමයි වත්කම් වගකීම් හිමිකම් ගිණුම් ටික තිබ්බට පටන් ගන්නකොට එතන එක ආදායම් වියදම් ගිණුමක්වත් නැහැ. ආදායම් වියදම් ගිණුම් මේ අවුරුද්දේ විවෘත වෙනවා. මෙන්න එහෙම එකක්. විකුණුම් ගිණුම. ආදායමක් විවෘත වෙනවා 4යි 10 විස්තරය මුදල් 400යි. මුදල් ගිණුම හර වුණා මුදල් වත්කම වැඩි වෙලා විකුණුම් ගිණුම බැර වුණා. right 4යි 13ට මම එනවා ණයට විකුණුම් 300යි. දැන් ආයෙත් අලුතෙන් වෙළඳ ලැබිය යුතු ගිණුම් ගහන්න යන්න බෑ. මේ තියෙනවා ගිණුමක්. 4යි 13 විකුණුම් කියලා 4යි 13 300ක්. වෙළඳ ලැබිය යුතු ගිණුම හර විකුණුම් ගිණුම බැර 4යි 13 මෙතන මුදල් නෙවෙයිනේ වෙළඳ ලැබිය යුතු නැත්නම් ණයගැති කියලා ඒ 300 බැර වෙන්න ඕන. කලින් තර්කය ඒව හැමම තමයි ලැබිය යුතු වත්කම වැඩිවීම තුළින් ආදායමක් හටගත්තා.
විකුණුම් ගිණුම බැර. හතරයි 15 නැවත ණයගැතියන්ගෙන් ලැබෙනවා 200ක්. 4යි 15 කලින් වගේම ණයගැති නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ මුදල් ගිණුම හර වෙළඳ ලැබිය යුතු ගිණුම බැර. 4යි 15 වෙළඳ ලැබිය යුතු ගිණුම බැර මුදල් ගිණුම හර 200යි. ණයගැතියන්ගෙන් ලැබුණා 200ක්. 4යි 18 මුදල් ගැනිලි 50යි. 4යි 18 ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. ගැනිලි නිසා මුදල් වත්කම අඩු වෙනවා 50ක්. ලෙජර් එකේ ගිණුමක් විවෘත කරන්න ඕන ගැනිලි නමින්. ගැනිලි නමින්. ඊට තව විකල්පයක් තියෙනවා මේක වෙළඳ ගෙවිය යුතු ගිණුමට රඳවාගත් පෙම් ගිණුමට දාන්න එකපාර දාන්න එක හොඳ නැහැ. ඒකේ ලිව්වා කියලා පිළිතුර වෙනස් වෙන්නේ. නමුත් ගැනිලි නමින් ගිණුමක් විවෘත කරන්න ඕන. ගැනිලි. හරි 4යි 18 ගනුදෙනුව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. 4යි 18 මුදල් ගැනිලි 50යි. එතකොට ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා 50ක්. ගැනිලි හිමිකම අඩුවීම අපි පෙන්නනවා ගැනිලි ගිණුමේ 50යි. ගැටලු ගැන අහන්න පුළුවන්. 4යි 20 බැංකු ණය ගෙවීම 60යි. 4යි 20 බැංකු ණය ගෙවීම 60යි. ඒතර ලාච්චුවේ සල්ලි අඩු වෙනවා 4යි 20. බැංකු ණය මුදල් වත්කම අඩුවේ මෙන්න මේ බැංකු ණය වගකීම තමයි අඩු වෙන්නේ. වෙනම ගිණුම් වල ඒවා ලියලා තියෙන්න බෑ. මේ ගිණුමටම ගේන්න ඕන. අර කලින් තිබ්බ බැංකු ණය තමයි ගෙවලා තියෙන්නේ. බැංකු ණය ගිණුම හර. right. ඊට පස්සේ 4යි 23 බොල් ණය අපි ඉගෙන කලින් කතා කරා බොල් ණය 20ක් කපලා දාලා තියෙනවා. මේ වෙළඳ ලැබිය යුතු ගිණුමෙන් 4යි 23 බොල් ණය කියලා 20ක් අයින් කරලා දානවා. වෙළඳ ලැබිය යුතු අඩු වෙනවා. සහ එය වියදමක් බවට පත් වෙනවා. වත්කම අඩුවීම තුළින් වියදමක් හට ගන්නවා. බොල් ණය. බොල් ණය ගිණුම හර කරන්න 4යි 23 මුදල් කියලා නෙවෙයි වෙළඳ ලැබිය යුතු 20යි. වෙළඳ ලැබිය යුතු. ඊට පස්සේ 4යි 25 කොමිස් ආදායම් ලැබුණා 30යි. 4යි 25 කොමිස් ආදායම් මුදල් ගිණුම හර 30යි. කොමිස් ආදායම් ගිණුම බැර 30යි. ආදායම් වැඩිවීම බැරනේ මුදල් හර කොමිස් ආදායම් ගිණුම බැර. මුදල් ගිණුම හර 30යි. කොමිස් ආදායම් ගිණුම බැර 30යි. 4යි 28 ගොඩනැගිලි කුලී ගෙවීම 40යි. 4යි 28 ගොඩනැගිලි කුලී ගෙවනවා මුදලින් 40ක්. ඒත් මුදල් ගිණුම බැර ගොඩනැගිලි කුලී කියලා වියදම් ගිණුමක් විවෘත කරන්න ඕන. ගොඩනැගිලි කුලී ගිණුම හර 4යි 28 මුදල් කියලා 40ක්. ගොඩනැගිලි කුලී ගිණුම හර. right. අපි අන්තිම ගනුදෙනුව 4යි 30 විදුලි ගයන්නක් වැඩිපුර වැදිලා තිනවා. විදුලි ගාස්තු 5000ක් ගෙව්වා. ඒකත් ලියමු මුදල් බැර 4යි 30 විදුලි ගාස්තු 5000ක් ගෙවීම. මුදල් ගිණුම බැර විදුලි ගාස්තු නමින් වියදමක් ඇති වෙනවා.
විදුලි ගාස්තු ගිණුම හර. මුදල් ගිණුම බැර විදුලි ගාස්තු ගිණුම හර. right. ඉක්මනින් මේක සටහන් කරගෙන ඔයගොල්ලෝ ගාන බැලන්ස් කරලා ශේෂ පිරික්සුමක් හදලා මට බැලන්ස් එක එවන්න බලන්න. මම මිනිත්තු 2-3ක් දෙන්නම්. ඊට පස්සේ මම ඔයගේ උත්තරත් එක්ක යනවා ඉස්සරහට. ගොඩක් වෙලා ගන්න එපා. මේ ගානේ මම අද වැඩ අවසන් කරන්න හිතන් ඉන්නේ. මට ඔයගොල්ලෝගේ පිළිතුරු එවන්න හැකි ඉක්මනින්. හරි තව එක පිළිතුරක් මට මේ මැසේජ් එකක් එවන්න බලන්න මේක බැලන්ස් කරලා. ශේෂ පිරික්සුම හදලා හරබැර දෙපැත්ත සමාන වෙන්නේ කීයද කියලා මට අමාශය විතරයි වෙලා තියෙන්නේ දැන්. ගනුදෙනු ටික ලියන හැටි පෙන්නවා. රයිට් පාරමී සුරංගනත් එවලා තියෙනවා. මම තෙමීට ගාන බැලන්ස් කරන්නම් මේ මුදල් ගිණුම සහ විශේෂයෙන්ම වෙළඳ ලැබිය යුතු ගිණුම බැලන්ස් කරන්න වෙනවාට අනිත් ගිණුම් වල නිකන් හිතින් ගන්නත් පුළුවන්. ඇත්තටම සීල ගිණුම් බැලන්ස් කරන්න දැනට අපිට ශේෂ පිරික්සුම හදාගන්න. මුදල් ගිණුම ගත්තොත් හර පැත්තේ අපි එකතුව ගමු 0යි 3යි 4යි 5යි 2යි 7යි 1730යි. හර පැත්තේ වැඩි පැත්තේ එකතු වරන් අනිත් පැත්තේ ලිව්වා. ඒකට වෙනස කීයක් වෙනවද? 4යි 30 ශේෂය පාගේ. ශේෂය 15ට ගෙන ගියා. 5යි 5යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 5යි 6යි 12යි 4යි 16යි 7යි 23න් 3 දෙකක් ඉතුරු 3යි 2යි 5යි. බලන්න 1275ද වඩා මුදල් ශේෂය එන්නේ කියලා. පහයි පහයි 10 බිඳුව එකක් ඉතුරු 7යි 8යි 4යි 12යි 6යි 18යි 53 දෙකක් ඉතුරු 2 2 4යි 3යි 7යි 1275යි එන්න ඕන. මම වෙළඳ ලැබිය යුතු ගිණුමත් බැලන්ස් කරන්නම් පොඩිවට හරි. පන්සීයයි 4යි 30 ශේෂය 15ට ගෙන ගියා. 8යි 2යි 10න් බිඳුව එකක් ඉතුරුයි 2යි 2යි 4යි 1යි 5යි 180යි. දැන් ඔයාලට ගැටලුවක් වෙයිද දන්නේ නැහැ. මෙන්න මේ ඉලක්ක මම ගන්න හැටි ආයෙත් මම පොඩ්ඩක් පෙන්නන්න. දැන් මෙතන බිඳුවයි මෙතන දෙකක් තියෙනවා. බිඳුව හදාගන්න මට 8ක් ඕන. 2යි 8යි 10න් බිඳුව එකක් ඉතුරුයි 2යි 2යි 4යි 1යි 5යි. ඒගොල්ලෝ මෙසේජ් එකක් දැම්මා. හරි දැන් මම එනවා ඇති. රයිට් මම එනවා නේද? ඔව් සර්. එනවා නේද මාව? බලන්න පුතේ මාව එනවද කියන්නේ? එහෙනම් සර්. හරි.
හරි පුතේ පොඩි තාක්ෂණයේ අද පොඩි ගැටලුවක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු සැරිසරේ කට් වෙනවා. කොහොම හරි මෙන්න මේක ගිණුම් බැලන්ස් කරන විදිහේ ගැටලුවක් තියෙනවා නම් අහන්න මම ගිණුම මේ එකතු ඉලක්කම ගන්න හැටි බොහොම සරලව කියලා දෙන්නම්. එහෙම දැනෙනවා නම් කියන්න. හරි එහෙනම් මම ශේෂ පිරික්සුම හදන්න එනවා. මට ඇත්තටම දෙන්නයි බැලන්ස් කරලා එව්වේ. පාරමී සුරංගනයි අමාශයයි. මට දැන් ඒගොල්ලෝගේ උදව් ඕන. මොකද මේ ටික ඔක්කොම මකලා දානකොට මගේ ළඟ තොරතුරු නැති වෙනවා. මෝටර් රථ 2000යි වෙළඳ ලැබිය යුතු 180යි. මම ඉතින් පටන් ගන්නවා. උඩින් ඔයා දැන් නම ලියන හැටි දන්නවනේ නේද? කාගේද ව්‍යාපාරය? කවද්ද දිනට ශේෂ පිරික්සුම? මම කිව්වත් ආපහු ගයත්ගේ ව්‍යාපාරය 2020 4:30 දිනට ශේෂ පිරික්සුම. ගයත් ව්‍යාපාරය 20/20 4:30 දිනට ශේෂ පිරික්සුම. ඒ හරි වැදගත්. නම ලියන හැටි දැනගන්න රුපියල් 1000 කියලා ලියන්න. මේක ඇතුලේ තියෙන ඔක්කොම දහස් වලින්. right. ඊට පස්සේ අපි යම් බලමු තොග ගිණුමක් තියෙනවා අපේ එතකොට ශේෂ පිරික්සුමේ. තොග ගිණුම 800යි. එයාගේ මුකුත් ලිව්වේ නැහැ කාල සීමාව අවසන් වෙනකම්. ඊට පස්සේ මුදල් ගිණුම 1275යි. ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුම 1500යි. රඳවාගත් ඉපෙවුම් 1000යි. බැංකු ණය 1200යි. වෙළඳ ගෙවිය යුතු දෑ 500යි. වෙළඳ ගෙවිය යුතු ගිණුම 500. දැන් ගැනුම් ගිණුමක් තියෙනවා. ගැනුම් වෙනම 500ක් තියෙනවා. හරිද? කාල සීමාව තුළ මේ පටන් ගන්නකොට තිබ්බ භාණ්ඩ 800යි. කාල සීමාව තුළ ගෙනාව 500යි. ඔයගොල්ලෝ කලින් ගණන් වල විකුණුම් පිරව එහෙම හදපු හැටි මතක නම් ඕන. ඒ උදව් වෙන බව. ලෝචනත් බැලන්ස් කරලා තියෙනවා 4000 ගාන. හරි ඒ උත්තරේම. right ගැනුම් වලින් පස්සේ විකුණුම් 700යි. විකුණුම් 700යි. ගැනිලි 50යි. බොල් ණය 20යි. බොල් ණය 20යි. කොමිස් ආදායම් 30යි. කොමිස් ආදායම් 30යි. කොමිස් ආදායම් 30යි. ගොඩනැගිලි කුලී 40යි. විදුලි ගාස්තු 5යි. හරි බැලන්ස් වුණායි මට උත්තර එවන්න බලන්න. දැනට 3 දෙනෙක් මට පිළිතුරු එවලා තියෙනවා. ලෝචනා පාරමී සුරංගන සර් අමාශ බැංකු ණය 1140යි. 1140යි නේ 1200 නෙවෙයි. හොඳයි. 60ක් අඩු වෙලා තියෙනවා 1140යි. thank you. තව පොඩ්ඩක් මට ශේෂ පිරික්සුම් බැලන්ස් වෙන්නේ නැහැ. නේ බැලන්ස් කරලා පෙන්නමු ඒකනේ. වැඩි පැත්තේ එකතුව ගත්තා අනිත් පැත්තේ ලිව්වා ශේෂය පාගේ මං කෙටියෙන් ලියන්නම් 1240යි
5යි 1 ශේෂය e ගේ 1240. දැන් නවත්තන්න වෙලාව හොඳටම හරි. 1140යි. හරි පුතේ දැන් එහෙනම් අපි එකතු කරලා බලමු බැලන්ස් එක. මහර පැත්ත එකතු කරනවා ඉස්සෙල්ලා 5යි 5යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 8යි 1යි 9යි 7යි 16යි 5යි 21යි 2යි 23යි 4යි 27න් 7 දෙකක් ඉතුරුයි. 2යි 1යි 3යි 8යි 11යි 2යි 13යි 5යි 18න් 8 එකක් ඉතුරුයි. 2යි 3යි 1යි 4යි 4870යි. බැර පැත්ත බිඳුවයි 4යි 3යි 7යි 5යි 1යි 6යි 5යි 11යි 7යි 18න් 8 එකක් ඉතුරුයි. 2 3යි 1යි 4යි 4870යි. හරි පුතේ එහෙමනම් මේ ඔයගොල්ලෝ මේ ගාන හදලා මේ විදිහට බැලන්ස් කරන්න සහ ඊළඟ දවසේ අපි සිකුරාදට ආගේ පවත්වාගෙන යන ක්ලාස් එකේ 3rd level පටන් ගන්නවා මේ accounting equation එකේ. ඊළඟ සතිය වෙද්දී ඒක අවසන්. ඒ කියන්නේ අපි ඊට පස්සේ සතිය 4 වෙනි පාඩමට එනවා කියන එක ලබන සතියේ මේවර ටික අවසන් කළා. අතිරේක පන්ති අපි යනවා first level second level third level ටික යන අතරේ සාමාන්‍ය පන්තියේ අපේ අලුත් පාඩම ඒ කියන්නේ මූලික පොත් පාඩමට අපි එනවා. දැන් සූදානමින් ඉන්නේ ඒවා කියවලා කියලා. හොඳයි එහෙනම් ගැටලු තියෙන අය මේක ලියාගනිමින් යන අතරේ මම අනිත් අයට සමු දෙනවා. ගැටලු තියෙන අය තවදුරටත් ඉඳලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. හරි එහෙනම් අපි අදට ටිකක් වේලාසනින් නවත්තමු. ඔක්කොටම බුස්සරණයි පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්. උත්සාහයි සර්. බුස්සරණයි. සර් ඔව් කියන්න පුතේ.